මාධ්‍ය විදිහිතවතුන් සහෝදරත්වයෙන් පිළිගන්න විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ පසුගියදා ආණ්ඩුව විශේෂම ජනාධිපතිවරයා තීරණයක් ගනු ලැබුවා රසායනික පොහොර ආනයනය නතර කිරීමටත් ඒ වගේම කෘමිනාශක ආනයන නතර කිරීමටත් වල්නාශක ආනයන නතර කිරීමටත් ඊට අදාළ ගැසට් නිවේදනයේ පෞගිය මැයි මාසයේ 6 වෙනිදා ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ඒ හරහා සමාජයේ ඇති වී තිබෙන ආందోලන තත්ත්වය පිළිබඳවත් මේ තීරණ විසින් රටට කර ඇති තිබෙන බලපෑම පිළිබඳවත් අපේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කුෂ්කර්මාන්ත ශාස්ත්‍රය ගත්තොත් අපේ රටේ ශ්‍රම බලකායි 27%කට ආසන්න ප්‍රමාණයක් යෙදෙන්නේ කුෂ්කර්මාන්ත. ඒ වගේම අපේ රටේ දල ජාතික නිෂ්පාදනයේට 7%ක විතර දායකත්වයක් කුෂ්කර්මාන්තයෙන් ලබා දෙනු ලබනවා. ඒ වගේම අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රය 25%ක් පමණ තිබෙන්නේ කුසි නිෂ්පාදන පදනම් කරගත්තු කර්මාන්ත. එනිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කොටසක් ඉතාමත් ප්‍රබල කොටසක් මෙම කුසි කර්මාන්තේ නියෝජනය කරමින් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් මේ ගනු ලැබූ තීන්දුව හේතු කොටගෙන කුසි කර්මාන්ත ශාස්ත්‍රයට ඒ වගේම එහි නියැලෙන ගොවි ජනතාව විශාල බරපතල පන්නේ ගැටලු ගණනාවකට අද මුහුණ දී තිබෙනවා. මොකද මෙම තීරණය ගැනීම සඳහා අවශ්‍ය වෙන අනෙකුත් මතුවිය හැකි ගැටලු පිළිබඳ දක්වා තිබෙන අවධානය ඒ සඳහා යෙදිය යුතු සොයා බැලිය යුතු විසඳුම් ඒ අහිතකර තත්ත්වයන් පිළිබඳව කිසිදු සැලකිල්ලට භාජනය නොකර තිබෙන බව තමයි මේ පෙන්눔 කරලා තිබෙන්නේ. මේ නිසා අපේ රටේ කුෂ්කර්මාන්තයත් ගොවි ජනතාවත් බරපතල අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම අද වන විට අපි දන්න සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ වී වගාව, එළවලු වගාව, පොල් රබර් තේ ඇතුළු දීර්ඝකාලීන වගාවන්, කුරුඳු වැනි දීර්ඝකාලීන වගාවන් ආදී ශාස්ත්‍ර ගණනාවකට මෙම යෙදවුම් උපයෝග කරගනු ලබනවා. එයින් අද ප්‍රධාන ලෙස අනතුරට මුහුණ දී තිබෙනවා මේ කෙටි කාලීන භෝග. ඔබ දන්න උදාහරණයකට ගත්තොත් අපේ රටේ වී මාස 3 සිට 3.5 දක්වා කෙටි කාලීන භෝගය. බෝංචි ගත්තොත් මාස 2ක පමණ කෙටි කාලීන භෝගය. කෝව ගත්තොත් මාස 2.5ක් වගේ, අර්ථාපල් ගත්තොත් මාස 2.5ක් වගේ කෙටි කාලීන භෝග. එනිසා මේ භෝග වලට අවශ්‍ය වෙන යෙදවුම් නිසි කලට නිසි පරිදි ලබා දී යුතු තිබෙනවා. නමුත් අද සිදු වී තිබෙන දේ තමයි නිසි කලට සුදුසු යෙදවුම් ලබා දීමට නොහැකි වීම හේතු කොටගෙන ගොවි ජනතාව විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම කෙසෙල් වගාව ඇඹිලිපිටිය පළාතේ නිරත වෙන ගොවි ජනතාව විශේෂයෙන්ම ඇඹිලිපිටිය ඒ වගේම උඩරට වෙළවලු වගාව, කල්පිටිය ප්‍රදේශයේ කරන එළවලු වගාව, ඒ වගේම වියලි කලාපයේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, අම්පාර, හම්බන්තොට වැනි ප්‍රදේශවල කරන එළවලු වගාව විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය මීට පෙර ඔවුන් යොදුන් ලැබුවේ රසායනික පොහොර නම් ආණ්ඩුවේම රසායනික පොහොර නතර කිරීම හරහා එම ගොවි ජනතාවට සුදුසු පොහොරක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු තිබෙනවා. නමුත් එසේ කටයුතු නොකිරීම හේතු කොටගෙන සමහර ගොවි ජනතාවගේ වගාවන් අද විශාල විනාශයකට මුහුණ දී තිබෙනවා. ගොවි ජනතාව පොහොර ගබඩා වට කරමින් තිබෙනවා. පොහොර ලබා දෙන ව්‍යාපාරික මධ්‍යස්ථාන ඇතුලේ රණ්ඩු වෙමින් තිබෙනවා. විශාල දුක් අඳුනාවක්
ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඒ නිසා මෙවැනි තීන්දුවක් ගැනීමේදී ගොවි ජනතාවට පොහොර පිළිබඳව අවශ්‍ය සුදුසු යෙදවුම් ලබා දීම සඳහා ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුණු බව තමයි ඉන් පෙන්වු කරන්නේ. ඒ වගේම පලිබෝධනාශක සහ වල්නාශක විශේෂයෙන් වල්නාශක ගත්තොත් අද අපේ රටේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා කෘමිනාශක වල්නාශක සඳහා තමයි ලංකාවේ වැඩිම වට්ටම් කොමිස් ලබා දෙන්නේ වෙළඳුන් විසින්. සාමාන්‍යයෙන් ගත්තොත් කුසි නිෂ්පාදන අලෙවියේදී පලිබෝධනාශක සහ විශේෂම කුසි රසායන අලෙවියේදී 20% සිට 40 දක්වා වට්ටම් ලබා දීමේ සම්ප්‍රදායක් තිබුණා. ණයට ගන්නවා නම් ඒ මිල අඩු වෙන්නේ නැහැ. නමුත් අතපිට මුදලට ගන්නවා නම් 20% සිට 40 දක්වා කොමිස් වට්ටම් ලබා දෙනු ලැබුවම පාරිභෝගිකයන්ට. හැබැයි අද බෝතලේ ගහලා තියෙන ලේබල් එක අනුව තන තන රස්තියාදු වෙමින් කඩ ගාණය විදිමින් ගොවි ජනතාවට Tamanට අවශ්‍ය වෙන පලිබෝධනාශක වල්නාශක මිලදී ගන්න සිදු වී තිබෙනවා. ඒ අපේ රටේ ඉදිරි අස්වැන්නටත් ගොවි ජනතාවගේ ආදායම් මාර්ග වලටත් විශාල බලපෑමක් ඇතිවීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ ගනු ලැබූ තීන්දුව ආණ්ඩුව මතුවේ හැකි සියලු ශේස්ත්‍ර පිළිබඳ දැඩි අවධානයකින් සහ අවබෝධයකින් යුතුව නොගත් බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. මොකද ඔබ දන්නවා මේ ජනාධිපතිවරයාම තමන්ගේ ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රධානතම පොරොන්දු බවට පත් වුණේ මොකද්ද ගොවි ජනතාවට? ඒ වන විට පොහොර සහනාධාරයක් ලබා දුන්නා. ගොවි ජනතාව යම් රුපියල් 500ක් වගේ මුදලක් පොහොර මිටියක් වෙනුවෙන් ගෙවනු ලැබුවා. 2500ක විතර සහනාධාරයක් ගොවි ජනතාවට ලැබුණා. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශයට පත් කරේ සියලු පොහොර වර්ග ගොවි ජනතාවට නිකන් ලබා දෙන බව. ඒකට තකට තක යමින් සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකවරයාද ප්‍රකාශ කරේ සියලු පොහොර නිකන් ලබා දෙන බව. හැබැයි ඒ මොහොතේ දේශපාලන ව්‍යාපාරයකට අපි ප්‍රකාශ කරේ කුමක්ද? මේ පොහොර සානාධාරය කිසිදු මුදලකින් වැඩි නොකරන බව ක්‍රමානුකූලව අපේ රටේ රසායනික යෙදවුම් වෙනුවට කාබනික යෙදවුම් ප්‍රමුඛතාවයේ ලක් කරන ලද වැඩපිළිවෙලක් සකස් කරන බව. දැන් ඒ ජනාධිපතිවරයා තමන් විසින්ම ජනතාවට දෙන ලද පොරොන්දුවට හාත්පසින් ඇත්ත ගත්තොත් ජනාධිපතිවරයා තමන්ටම තමන් විසින් මොකද්ද මේ පිටුපස හරවා මේ තීන්දුව ගනු ලැබුවා පහුගිය අප්‍රේල් මාසේ 28 වෙනිදා. දැන් ඒ හරහා අපේ රට කුෂ්කර්මාන්තයේ ගොවි ජනතාවගේ විශාල ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට කුෂ්කර්මාන්තය කරේ අපේ ප්‍රතිපත්තිය හරිය නිරවුල්. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ගොවි ජනතාවත් එක්කත් මේ සමාජයත් එක්ක කුෂ්කර්මාන්තය පිළිබඳ අපේ වැඩපිළිවෙල අපි සමාජගත කරමින් තිබෙනවා. එහි ප්‍රධානතම අරමුණු තුනක් තිබෙනවා. පළමු අරමුණ තමයි ආහාර සුරක්ෂිතභාවය. අපි මැතිවරණ වේදිකාවල පසුගිය ජනාධිපතිවරණ විශේෂයෙන්ම හඳුන්වා දෙන්න ලැබුවා. ප්‍රකාශ කරනු ලැබුවා. රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන කොටසක් තමයි ඒ රටේ ආහාර සුරක්ෂිතභාවය. එනිසා අපේ ප්‍රතිපත්ති අපි සකස් කරනු ලබන්නේ එක ආහාර සුරක්ෂිතභාවය. ඊළඟ අරමුණ බවට පත් වෙන්නේ කුෂ්කර්මාන්තයේ දෙන ජනතාවගේ ඒ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම. ඊළඟ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගන්නේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම. වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම තමයි ඊළඟ අපේ ප්‍රතිපත්ති. එනිසා කුෂ්කර්මාන්තය පිළිබඳව අපේ තුන්වැදෑරුම් ප්‍රතිපත් අරමුණක් තිබුණා. රටේ ආහාර සුරක්ෂිතභාවය,
ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම සහ වසවිස වලින් තොර ආහාර වේලක් පුරවැසියන්ට ලබා දීම. ඒ තමයි ප්‍රමුඛ කොටගත් කුෂ්කාර්මික සැලැස්ම බවට අරමුණ බවට අපේ පත් වුනේ. අපි දන්නවාද අපේ රටේ මහ පොළොව මේ පස නිසරු භාවයට පත් වී තිබෙනවා. වසවිස වලින් පිරීලා තිබෙනවා. ඒ නිසා මේ රෝගී භාවයට පත් වී තිබෙන අපේ පස යලි නිරෝගී පසක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම අද අපේ රටේ පුරවැසියන්ට ලබා දෙන බොහෝ ආහාර වසවිස වලින් පිරී තිබෙනවා. ඒ නිසා වසවිස වලින් තොර ආහාර වේල ජනතාවට ලබා දීම සඳහා සැලැස්මක් සහ දැක්මක් තිබිය යුතුයි. ඔබ දන්නවා ආණ්ඩුව මේ පිරිසිදු ආහාර වේලක් කියන තේමාවට මුවා වෙමින් මේ පස නිරෝගී සම්පන්න බවට පත් කරන සටන් පාටට මුවා වී තමයි මේ තීරණය ගනු ලැබුවේ. හැබැයි ඒ තීරණය ගත්තාට පසුව තමයි මෙහි ගැටලු පිළිබඳ දැන් අවධානය යොමු කරමින් තිබෙන්නේ. ජනාධිපතිවරයා ආරම්භයේදී මේ තීරණය ගැනීමේදී කිව්වා. එන ආරම්භයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරා කාබනික වගාවන් හරහා ඒ යෙදවුම් හරහා අස්වැන්න අඩුවන්නේ නම් එම අඩුවන අස්වැන්නට මුදල් ලබා දෙන්න ලෑස්ති කිව්වා. දැන් අපි දැනගන්න කැමති ජනාධිපතිවරයාගෙන් ඒ තීන්දුවේ තවත් ඔබතුමා ඉන්නවද? අස්වැන්න කොච්චර ප්‍රමාණයක් අඩු වේවි කියලා ඇස්තමේන්තුවක් තිබෙනවද? ඒ ලබා දීම සඳහා කොච්චර මුදල් ප්‍රතිපූර්ණයක් අවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවාද? එසේ නැතුව තීන්දුව ගත්තාට පසුව මතු වූ ගැටලුවට ඔය හිතට ආපු උත්තරයක් කිව්වාද? අපට නම් දැනෙන්නේ මා අවසානට කිව් කරුණ. තීන්දුව ගත්තාට පසුව මතු වූ ගැටලු වලට අනුව ඔහු කියනවා අස්වැන්න අඩු වෙනවා නම් සල්ලි දෙනවා කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව ගැනීම මොනතරම් අසංවිධිත අවිද්‍යාත්මක තර්කානුකූල නොවන ලෙස ගත්තාද කියන කරුණ ඉන් පැහැදිලි වෙනවා. ඊළඟ ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශයක් කරන මා දැක්කා ඒ පිළිබඳ සාකච්ඡාවකදී කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයක් නැත්නම් පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න කියලා. ඉතින් මේ ජනාධිපතිවරයා මට මතකයි අර ගම සමග පිළිසඳරකදී කිව්වා ඔහුගේ ප්‍රකාශය තමයි ගැසට් නිවේදනය කියලා. එනිසා ඔහු හිතනවා වෙන්න පුළුවන් ඔහු කරන ප්‍රකාශය තමයි තීන්දුව කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපේ රටට කාබනික පොහොර ආනයනය කිරීම විශාල ගැටලු ගණනාවක් නිර්මාණය වීමේ අනතුරක් තිබෙනවා. සැබවින්ම මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතම කවයන් ලෝකයේ තියෙන කුණු ගොඩවල් ලංකාවට කාබනික පොහොර ලෙස මුවාවෙන් ගොඩබෑම සඳහා ගෙන්වීම සඳහා ව්‍යාපාරික කූටු වමනාවක් තිබුණාද කියන සැකය තිබුණා. හැබැයි ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය හරහා ඒ සැකේ නිරවුල් වී තිබෙනවා. එනිසා ඔහු ප්‍රකාශයටපත් කරනවා කාබනික පොහොර පිටරටින් ආනයනය කරන්න කියලා. ඒ සඳහා තමගේ සමීපතමයන් බලපත්‍ර ලබා ගැනීම සඳහා උත්සාහ කරමින් තිබෙනවා. සමාගම් පිහිටීම සඳහා උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා මේ කාබනික රසායනික පොහොර ආනයනය නතර කිරීම හරහා කාබනික පොහොර ආනයනය කිරීම සඳහා වූ ව්‍යාපාරික වමනාවක් තිබුණාද කියන සැකයක් මේ තුල පැන නගිනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ සාක ආරක්ෂණ පනත යටතේ ඒකට 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. දැන් තේරුම් ගන්නවා මේ අපේ රටේ රෙගුලාසියන්. එයි දිරා යන සත්ව හා සහක කොටස් ඒවා එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. ඒ නිසා අපේ මහ පොළොවත් අපේ ජීව පද්ධතියත් අපේ සාක පද්ධතියත් විශාල අනතුරකට
මුහුණ දෙන්න ඉඩ තිබෙනවා මේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා. ඔබ දන්නවා අපේ රට නෙවෙයි ලෝක ඕනෑම රටකට යම් භාණ්ඩයක් ආනයනය කරනවා නම් ඒ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි පනවන්න ඕනකම තිබෙනවා. හැබැයි අපේ රටේ කාබනික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි තාමත් සකස් කරලා නැහැ. ඒ වගේම එහි තත්ත්වය පිළිබඳ රෙගුලාසි පැනවිය යුතු තිබෙනවා. මොනවද සංඝටක? කොච්චර ප්‍රමාණයද තිබෙන්න ඕන? නොතිබෙන්න ඕන මොන සංඝටකද? ඒක දීර්ඝ කාලයක් අවුරුදු 2-3ක්වත් අවම වශයෙන් මේ ගෙනෙවුන් ලබන කාබනික පොහොර පරීක්ෂාවට භාජනය කොට ඒ සඳහා විද්‍යාගාර අනිකුත් පරීක්ෂණ පහසුකම් සහ පරීක්ෂණ නිලධාරීන් පත් කරලා ඒ සඳහා පුහුණුව ලබා දීලා ඒ ගෙනෙවුන් ලබන කාබනික ද්‍රව්‍ය සඳහා ප්‍රමිතිකරණයක් තත්ත්ව සහතිකයක් හදන්න ඕනකම තිබෙනවා. එහෙම තත්ත්ව සහතිකයක් තාමත් අපේ රටේ කාබනික පොහොර සඳහා නැහැ. මා දන්නා පරිදි සමහර විද්වතුන් ප්‍රකාශ කරනවා අවුරුදු 3කට ආසන්න කාලයක්වත් එම තත්ත්ව පරීක්ෂාව සඳහා කාලයක් ගත වී කියන කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. તો ජනාධිපතිවරයා කියනවා දැන් මේ මහා කන්නට කාබනික පොහොර ගේන්න කියලා. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුව තමන්ගේ දෙපාර්තමේන්තුව රහ යම් පොහොර පාවිච්චියක් පිළිබඳව නිර්දේශයන් ගොවි ජනතාවට ලබා දෙනවා නම් එහි නිර්දේශයන් පිළිබඳව පැහැදිලි සඳහනක් කළ යුතු තිබෙනවා. යොදන ක්‍රමවේදය පිළිබඳව. හැබැයි කුෂිකර්ම දෙපාර්තමේන්තුව තවමත් කාබනික පොහොර නම් යොදවන්න ඕන මොන ප්‍රමාණකින්ද කවර සංයුතියෙන් තිබිය යුතුද කවර භෝගවලට කවර පස අණුව කවර ප්‍රමාණයෙන් යෙදිය යුතුද කියන එක පිළිබඳවත් තාම දත්ත සකස් කරලා නැහැ. ඉතින් මෙවැනි තත්වයක් ඇතුලේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා දරන ප්‍රයත්නේ මුළුමනින්ම අපේ රට විශාල විස රෝගකාරක අහිතකර ජීවීන්